හරි. අපි කලින් වීඩියෝ එකකින් කතා කරා මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම සඳහා වන ආකෘතිමය රාමුව පිළිබඳව. දැන් අපි අද ඉඳලා බලමු ඒ සීරීස් එකේ පළවෙනි ගිණුම් කරන ප්‍රමිතිය එක තමයි මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම. ඊට කලින් අපි පොඩි දෙයක් ගැන කතා කරමු. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත. ඒ කියන්නේ ප්‍රමිතියක් කියන්නේ මොකක්ද? ප්‍රමිතියක තියෙන ප්‍රධාන කොටස් පහ මොනවාද කියන එක ගැන අපි මුලින්ම කතා කරලා ඉමු. එතකොට ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතියක අපි කෙටියෙන් හඳුන්වනවා LKS කියලා. ශ්‍රී ලංකා Accounting Standards. එතකොට මේ ගිණුම් කරන ප්‍රමිතියක් කියලා කියන්නේ ගිණුම් කරන ප්‍රමිතියකට දෙන්න පුළුවන් සරලම නිර්වචනය තමයි බලයලත් වෘත්තීය ගිණුම් කරන ආයතනයක් විසින්. ඒක කියනවා අධිකාරීලත් කියලාත් කියනවා. බලයලත් වෘත්තීය ගිණුම් කරන ආයතනයක් විසින් යම් විශේෂිත ශේෂ්ත්‍ර සම්බන්ධ ගිණුම් කරණයේදී අනුගමනය කළ යුතුයයි. යයි පනවන නිර්දේශ මාලාවක් ගිණුම් කරන ප්‍රමිතියක් කියලා කියන්නේ බලයලත් අධිකාරියලත් ඒ කියන්නේ රජයෙන් අවසරය ලත් නීති අනුකූල අයිතිය තිබෙන වෘත්තීය ගිණුම් කරන ආයතනයක් විසින් කියන්නේ වෘත්තික ගණකාධිකාරීන් බිහි කරන ආයතනයක් විසින් යම් විශේෂිත ශේෂ්ත්‍ර දැන් උදාහරණයක් ලෙස තොග දීපල පිරියත්තා උපකරණ එතකොට කල්බතු යම් විශේෂ ශේෂ්ත්‍රයන් ගිණුම් කරණයේ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතුයයි පනවන නිර්දේශ මාලාවකට කියනවා ගිණුම් කරන ප්‍රමිතියක් කියලා. දැන් ශ්‍රී ලංකාව තුල නම් මේ වෘත්තීය බලයලත් වෘත්තීය ගිණුම් කරන ආයතනය වෙන්නේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය නැත්නම් CA ශ්‍රී ලංකා. Chartered Accountants of Sri Lanka. Chartered Accountants of Sri Lanka. හරි. එතකොට දැන් නැවතත් කියන්නේ ශ්‍රී ලංකාව තුල ගිණුම් කරන ප්‍රමිත 37ක් තියෙනවා. ඒකෙන් 29ක් ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත නැත්නම් LKS. තව 8ක් තියෙනවා ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා කරන ප්‍රමිත කියලා SLFRS කියලා. එතකොට ගිණුම් කරන ප්‍රමිතයක තියෙනවා ප්‍රධාන කොටස් පහක්. ඒ ප්‍රධාන කොටස් පහ තමයි මේ තියෙන්නේ. ඕනෑම ගිණුම් කරන ප්‍රමිතියකට තියෙන අරමුණක්, විෂයපතයක්, කියන්නේ විෂය නිර්දේශයක්, යම් යම් තාක්ෂණික පද භාවිතා වෙනවා ගිණුම් කරන ප්‍රමිතවල ඒ පද සම්බන්ධ නිර්වචනයන් දීලා තියෙනවා. definitions. ඊට පස්සේ තියෙනවා අන්තර්ගතයන්. ඕන ගිණුම් කරන ප්‍රමිතියක් තුළ අන්තර්ගත වෙන දේවල් ටිකක් තියෙන. කියන්නේ විෂයපතයට අදාළ පැහැදිලි කිරීම ටික. ඊට පස්සේ තමයි ඒ ප්‍රමිතියට අදාළව මූල්‍ය ප්‍රකාශන තුළ අනාවරණය කළ යුතු දේවල්. අනාවරණය කළ යුතු දේවල් සමූහයක් තියෙනවා. ඒකට අරමුණ, විෂයපතය, නිර්වචන, අන්තර්ගත, අනාවරණ කියලා ඕනෑම ගිණුම් කරන ප්‍රමිතියක් සම්බන්ධයෙන් මෙන්න මේ කරුණු පහ අධ්‍යයනය කරන්න ඕන. අරමුණ මොකද්ද? විෂයපතේ මොකද්ද? පද ඇතුළත් තාක්ෂණික පද සම්බන්ධ දීලා තියෙන නිර්වචන මොනවාද? ඒකේ විෂයපතයට අදාළව පැහැදිලි කිරීම සම්බන්ධ කරුණු මොනවාද? සහ ඒ ප්‍රමිතියට අදාළ මූල්‍ය ප්‍රකාශන තුල කියවෙන්න ඕන මොනවාද? අනාවරණයන් ටික මොනවාද කියන එකයි අධ්‍යයනය කරන්න ඕන. දැන් අද අපේ උසස් පෙළට LKS තියෙනවා සමූහයක්. LKS කිහිපයක් තියෙනවා. ඒ අතරින් පළවෙනි එක තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ LKS 1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම. ඊළඟට LKS 2 තොග, ඊළඟට LKS 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශන, LKS 8
ගිනුම් කරන ප්‍රතිපත්ති ගිනුම් කරන ඇස්තමේන්තු සහ වැරදි සම්බන්ධයෙන් ඒ වගේම එල්කේස් 10 වාර්තා කරන කාලච්ඡේදයේ අවසන් දිනට පස්විදවීම සම්බන්ධයෙන් එල්කේස් 16 දේපොළ පිරියත් හා උපකරණ එල්කේස් 37 ප්‍රතිපාදන මෙතන අට කියන්නේ ප්‍රතිපත්ති ඇස්තමේන්තු සහ වැරදි මේක ප්‍රතිපාදන අසම්භාව්‍ය වත්කම් සහ අසම්භාව්‍ය වගකීම් ඒ ටික තමයි එල්කේස් වලට අදාළව අධ්‍යයනය කරන්න තියෙන්නේ. ඊට අමතරව ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා කරන ප්‍රමිත SLFRS ශ්‍රී ලංකා ෆයිනෑන්ෂියල් රිපෝටින් ස්ටෑන්ඩඩ්ස් 15 ගණදෙනුකරුවන් සමග ඇති කර ගන්නා ගිවිසුම් තුලින් ඇතිවන අයභාරය සහ SLFRS 16 කල්බදු සම්බන්ධ ගිණුම් මූල්‍ය වාර්තා කරන ප්‍රමිතිය අධ්‍යයනය කරන්න ඕන. දැන් එකෙන් අද අපි අධ්‍යයනය කරන්න යන්නේ LKS 1. ඒක එච්චර බරපතල ගිණුම් කරන ප්‍රමිතියක් නෙවෙයි. අපිට ගණිතමය ස්වරූපයක් නැහැ. සිද්ධාන්ත ටිකක් තියෙන අධ්‍යයනය කරන්න. මේකෙන් අපි කියන්නේ ඕනම ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන සකස් තනි පුද්ගල හරි හවුල් හරි සමාගම් හරි සමිතිය හරි ඕනම ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම සම්බන්ධයෙන් මෙයා අදාළ වෙනවා. LKS 1 ඉතින් අපි ඍජුව හෝ වක්‍රාකාරව මේ වන විට LKS 1 අධ්‍යයනය කරලා තියෙනවා. දැන් ඒක සම්බන්ධයෙන් අපි උසස් පෙළ මට්ටමට සිද්ධාන්ත කරුණු කීපයක් තමයි මේකෙදී අධ්‍යයනය කරන්න යන්නේ. අපිට උසස් පෙළට තියෙන ප්‍රමාණය. හරි. ඉස්සෙල්ලාම අපි බලන්න ඕන මොකද්ද මේ LKS 1 අරමුණ මොකද්ද කියලා. බලමු LKS 1 කියන ගිණුම් කරන ප්‍රමිතියේ අරමුණ. සලම් ප්‍රමිතිය වෙන ලියා ගන්න LKS 1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම. පිළිල කිරීම හා ඉදිරිපත් කිරීම කිව්වත් කමක් නැහැ. Preparation and presentation of financial statement. LKS 1. එතකොට මේ ප්‍රමිතියෙන් කියනවා මේකේ අරමුණ තමයි පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා තන් පිළියෙල කිරීම වචන නැතක් කමන්නේ ඉදිරිපත් කිරීම සඳහා නිර්දේශ සැපීම. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම සඳහා නිර්දේශ සැපීම. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් යම්කිසි ව්‍යාපාරිකයෙකුට අදාළව ඉතින් ගණකාධිකාරිවරයෙක් කියලා මූල්‍ය ප්‍රකාශනය පිළිල කරනවා නම් LKS 1 අධ්‍යයනය කරලා ඉන්න ඕන. මොකද LKS 1කින් තමයි කියන්නේ මූල්‍ය ප්‍රකාශන හරියටම සකස් කරන්නේ කොහොමද කියලා. ඒක තමයි අරමුණ. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම හා ඉදිරිපත් කිරීම සඳහා නිර්දේශ සැපීම. එතකොට ඊළඟට අපි බලමු මේ මොකද්ද මේ මූල්‍ය ප්‍රකාශන. මූල්‍ය ප්‍රකාශන කියලා නිකම්ම දීලා තිබුණොත් දැන් මූල්‍ය ප්‍රකාශන ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. මූල්‍ය ප්‍රකාශන ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි පොදු පරමාර්ථ අනිත් එක විශේෂිත පරමාර්ථ. ඔය පොදු පරමාර්ථ කියන මූල්‍ය ප්‍රකාශන සකස් වෙන්නේ මූල්‍ය ගිණුම් කරන්නේදී ෆයිනෑන්ෂල් ඇකවුන්ටින් වල විශේෂ පරමාර්ථ මැනේජ්මන්ට් ඇකවුන්ටින් වල කළමනාකරන ගිණුම් කරන්නේ. එතකොට LKS එකෙන් ප්‍රෙස්ක්‍රයිබ් සපයන් නිර්දේශ සපයන්නේ LKS එක මූල්‍ය ගිණුම් කරන්නේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන සඳහා. එතකොට මූල්‍ය ප්‍රකාශන කියන්නේ ව්‍යාපාරය සම්බන්ධයෙන් තීරණ ගනු ලබන පාර්ශවයන්ට ව්‍යාපාර සම්බන්ධයෙන් මූල්‍ය තොරතුරු සැපීමට පිළිල කරන සාරාංශගත ගිණුම් ප්‍රකාශන. දැන් සාරාංශගත වාර්තා. ව්‍යාපාරය සම්බන්ධයෙන් තීරණ ගන්නා පාර්ශවයන්ට ව්‍යාපාරය සම්බන්ධයෙන් මූල්‍ය තොරතුරු සැපීමට පිළිල කරන සංක්ෂිප්ත වාර්තාවලට තමයි මූල්‍ය ප්‍රකාශන කියලා කියන්නේ. ඒතර මූල්‍ය ප්‍රකාශන වර්ග දෙකක් තියෙනවා පොදු පරමාර්ථ හා විශේෂ පරමාර්ථ. LKS එකෙන් ආවරණය වෙන්නේ
මේ පොදු පරමාර්ථ කියන මූල්‍ය ප්‍රකාශන කොටස විතරයි. විශේෂ පරමාර්ථ ඒක අපි එතෙන් ආවට පස්සේ බලමු. එතකොට මූල්‍ය ප්‍රකාශන කියලා නිකම්ම දුන්නොත් එකෙන් අදහස් වෙන්නේ මෙයා තමයි පොදු පරමාර්ථ. එතකොට පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කියලා කියන්නේ LKS එකේ කියනවා මෙන්න මේ වගේ දෙයක්. මූල්‍ය ප්‍රකාශන නැත්තම් පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කියලා කියන්නේ ව්‍යාපාරයක අභ්‍යන්තර තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අවසරය නොමැති පාර්ශවයන්ගේ තම පාර්ශවයන්ට ව්‍යාපාරයේ සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපයීමට පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශ. හරි. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කියලා කියන්නේ නැත්නම් මූල්‍ය ප්‍රකාශන යනෝ මූල්‍ය ප්‍රකාශන කියලා නිකම්ම කිව්වොත් පොදු පරමාර්ථ ව්‍යාපාරයක අභ්‍යන්තර තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ හැකියාව නැත්නම් අවසරය නොමැති පාර්ශවයන්ට අභ්‍යන්තර තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අවසරය නොමැති පාර්ශවයන්ට අපි කියන්නේ බාහිර පාර්ශව. ව්‍යාපාරය සම්බන්ධයෙන් තීරණ ගැනීමට අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපීමට පිළිල කරන මූල්‍ය ප්‍රකාශන වලට තමයි කියන්නේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන. තමයි මූල්‍ය ප්‍රකාශන කියන්නේ සංක්ෂිප්ත ගිණුම් ප්‍රකාශන. එතකොට යම්කිසි පාර්ශ්වයක ඇල්මැති පාර්ශ්වයෙන් ගත්තම අයිතිකරුවෝ ඉන්නවා, කළමනාකරුවෝ ඉන්නවා, සේවකයෝ ඉන්නවා, ගණදෙනුකරුවෝ, සැපයීම්කරුවෝ, බැංකුකරුවෝ, ණය සැපයීම්කරුවෝ, මහ ජනතාව රජයේ ඔය ගොඩක් දෙනෙක් ඉන්නවා. ඒකෙන් එතකොට මේ අභ්‍යන්තර තොරතුරු සඳහා ප්‍රවේශ විය නොහැකි කියනකොට අයිතිකරුත් ගන්නේ අභ්‍යන්තර සඳහා ප්‍රවේශ විය නොහැකි පාර්ශ්වයක් ලෙස, බාහිර කෙනෙක් ලෙස. ගොඩාක් වෙලාවට කළමනාකරුවෝ විතරයි අභ්‍යන්තර පාර්ශ්වයක් වෙන ගිණුම්කරණයේදී. දැන් උදාහරණයක් ලෙස ඔයා කොමර්ෂල් බැංකුවේ අපිටම සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙන් එක කොටස රුපියල් 220 ගානේ කොටස් 10ක් ගත්තා කියලා CAC එකෙන් කොළඹ කොටස් වෙළඳ පොලේ. ඒතර කොළඹ කොටස් වෙළඳ පොලේදී ඔයා කොමර්ෂල් බැංකුවේ කොටස් තුල ආයෝජනය කළා තියෙනවා 2,20,000. දැන් පැහැදිලිවම ඔයා කොමර්ෂල් බැංකුවේ අයිතිකරුවෙක්. හැබැයි කොමර්ෂල් බැංකුවේ අයිතිකරුවෙක් වුණා කියලා ඔයාට පුළුවන් ද වැලිමඩ හරි කොයි හරි නගරයක තියෙන කොමර්ෂල් බැංකුවේ යතුරු ඉල්ලගන්න? බෑනේ. ඒ කියන්නේ ඔයා අයිතිකරුවෙක් වුණාට ඔයා බාහිර කෙනෙක්. ඒකට අභ්‍යන්තර තොරතුරු සඳහා ඔයාට ප්‍රවේශ වීමේ අයිතිය ලබා දෙන්නේ නැහැ. හරි. එතකොට ව්‍යාපාරයක අභ්‍යන්තර තොරතුරු සඳහා ප්‍රවේශ විය නොහැකි පාර්ශවයන්ට ව්‍යාපාරයේ තොරතුරු අවශ්‍යතාවයන් වෙනුවෙන් උත්තර දෙන්නේ මූල්‍ය ප්‍රකාශන මගින්, පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන මගින්. හරි. එතකොට පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කියන්නේ නැතිනම් නිකම්ම මූල්‍ය ප්‍රකාශන කියලා හුවොත් මේක තමයි උත්තරේ. ව්‍යාපාරයක අභ්‍යන්තර තොරතුරු සඳහා ප්‍රවේශ වීමට අවසරය නොමැති පාර්ශවයන්ට ව්‍යාපාරය සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය තොරතුරු සැපයීම කරන මූල්‍ය ප්‍රකාශන නැත්නම් මූල්‍ය තොරතුරු සපයන ගිණුම් ප්‍රකාශන වලට කියනවා මූල්‍ය ප්‍රකාශන නැත්නම් පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කියලා. හරි. හරි. ඊළඟට අපි බලමු දැන් මේකේ අරමුණක් තියෙනවා පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කිරීම. එතකොට පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කියන්නේ මෙයාට. ඊළඟට අපි බලන්න ඕනේ පොදු පරමාර්ථ කියන්නේ මොනවාද? පොදු පරමාර්ථ කියන්නේ එක ලාභදායීතාවය. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ව්‍යවහාරයේ ලාභදායීතාවය කියන්නේ ලාභ ඉපීමට ඇති හැකියාව, කියන්නේ ability to earn the profit. නමුත් මෙතනදී අපි ලාභදායීතාවය කියන්නේ ව්‍යාපාරයේ කාලච්ඡේදයේ ආදායම් සහ වියදම් කියන එක. උපයන ලද ආදායම්, දරන ලද වියදම්. හරි. ඊට පස්සේ දෙක තමයි මූල්‍ය මුදල් ප්‍රවාහය. එහිදී අපි කියනවා කාලච්ඡේදය තුල මුදල් ලැබීම්. මුදල් කියලා කියන්නේ අතැති මුදල්, ඉල්ලුම් තැන්පතු සම්බන්ධ මුදල් ටික. හරි.
සරලව කාසි නෝට්ටු චෙක් පත්තික කියලා හිතන්න. මුදල් ලැබීම් ඊළඟට මුදල් ගෙවීම. කාලච්ඡේදය තුල මුදල් ලැබුණේ කොහෙටද? මුදල් යෙදුවේ කොහෙටද? සම්පාදනය වුණේ ජනනය වුණේ කොහෙන්ද? යෙදුවේ කොහෙටද? 3 මූල්‍ය තත්ත්වය. මූල්‍ය තත්ත්වය කියලා කියන්නේ කාලච්ඡේදයේ අවසන් දිනට ව්‍යාපාරයේ වත්කම් වගකීම් සහ හිමිකම. එහෙමනම් ඕනෑම කෙනෙකුට, ඒ කියන්නේ අභ්‍යන්තර කෙනෙක් වුණත් බාහිර කෙනෙක් වුණත් ව්‍යාපාරය සම්බන්ධයෙන් මෙන්න මේ කරුණු ටික නම් කාලච්ඡේදයක් සඳහා දැනගන්න පුළුවන්. ආදායම් වියදම් ලාභය මුදල් ලැබීම් මුදල් ගෙවීම් වත්කම් වගකීම් හිමිකම් කාලච්ඡේදයේ අවසන් දිනට. එතකොට මේ සම්බන්ධ සියලු කාරණාවල එකතු තමයි පොදු පරමාර්ථ කියලා කියන්නේ. පොදු පරමාර්ථ කියන්නේ ව්‍යාපාරයේ ලාභදායීතාවයේ මූල්‍ය තත්ත්වය සහ මුදල් ප්‍රවාහය සම්බන්ධ තොරතුරු වලට. ඒ පොදු පරමාර්ථ සඳහා වෙනුවෙන් තොරතුරු සැපයීම පිළියෙල කරන්නේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන. ඒවා පිළියෙල කිරීමට අවශ්‍ය නිර්දේශ සපයන්නේ කේස් එකේ. හරියට පොදු පරමාර්ථ කියන්නේ ලාභදායීතාවයේ මූල්‍ය තත්ත්වය සහ මුදල් ප්‍රවාහය කියන තුනේ එකතුට. ඒතර ලාභදායීතාවය කියන එක හරි, මුදල් ප්‍රවාහය කියන එක හරි, මූල්‍ය තත්ත්වය කියන එකත් හරි. හරි. ඊළඟට අපි බලමු මේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන තුලට ගැනෙන ප්‍රධාන කොටස් 5ක් තියෙනවා. ඒවට කියනවා මූල්‍ය ප්‍රකාශන වල සංරචක කියලා. මූල්‍ය ප්‍රකාශන සංරචක කියලා. මූල්‍ය ප්‍රකාශන වල සංරචක. මේකටම කියනවා කොටස් උපාංග කියලාත් කියනවා. කොම්පොනන්ට්ස්. හැබැයි මූල්‍ය ප්‍රකාශන වල මූලිකාංග කියනකොට ඒක වෙනස්. එලිමන්ට්ස් කියන්නේ වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම්. ඒව ගැන කතා වෙන්නේ ආකෘතිමය රාමු වෙන්නේ. දැන් මූල්‍ය ප්‍රකාශන වල සංරචක කොටස් නැත්නම් උපාංග ගත්තම 5ක් තියෙනවා. ඒ කියන්නේ ලාභදායීතාවයේ මූල්‍ය තත්ත්වය සහ මුදල් ප්‍රවාහ පිළිබඳ තොරතුරු සපයන්න පිළියෙල කරන ප්‍රකාශන 5ක් තියෙනවා. එකක් තමයි ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශ. 2 හිමිකම වෙනස් වීමේ ප්‍රකාශය පිළිබඳ ප්‍රකාශය. 3 මුදල් ප්‍රවාහ ප්‍රකාශය. 4 මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. 5 මේ 4 සම්බන්ධයෙන් අතිරේක සටහන් නැත්නම් සටහන් ප්‍රකාශය. සටහන් ප්‍රකාශය. සටහන් ප්‍රකාශය. එතකොට දැන් මේවා පොදු පරමාර්ථත් එක්ක ඍජුවම ලින්ක් වෙන්නේ මෙහිමයි. මෙයා කොහොමත් මූල්‍ය තත්ත්වය. මේ ලාභදායීතාව. මෙයා මුදල් ප්‍රවාහය. මෙයා මූල්‍ය තත්ත්වය. එතකොට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ හිමිකම කියන එක සම්බන්ධ වසරේ මුල සිට අග දක්වා වෙනස් වෙන. කියන්නේ කාලච්ඡේදයේ මුල කොහොමද අග කොහොමද කියන එක වෙනස් වීම සිදුුනේ කොහොමද කියන එක තමයි මෙතනින් පැහැදිලි කරන්නේ. මේ 4 දැක්වෙන රේඛීය අයිතම සම්බන්ධ වැඩි විස්තර වැඩිපුර පැහැදිලි කිරීම මෙතන තියෙනවා. එතකොට මෙයා හදන්නේ කාලච්ඡේදයක් සඳහා. හරි. දැන් එතකොට මෙයා වර්ෂයේ සඳහා වර්ෂයේ අවසන් දිනට for the period as at specific date end of the time period. ඊළඟට දැන් මේ තමයි මූල්‍ය ප්‍රකාශන කොටස් ටික. ඊළඟට මේ ප්‍රමිතියෙන් කියනවා මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී ප්‍රධාන උපකල්පනයක් තියෙනවා කියලා. ඒ තමයි මූල්‍ය ප්‍රකාශන පිළිල කරන්න ඕන අඛණ්ඩ පැවැත්ම කියන උපකල්පනයට අනුව. ඒ කියන්නේ තෝරාගත් ව්‍යාපාරය
අවිචින්න වූ කාල අනාගතයක් දක්වා. ඒ කියන්නේ අපට පුරවකථනය කළ නොහැකි අනාගත කාලයක් දක්වා, ඒ කියන්නේ තවත් වසර ගණනාවක් ඉදිරියට පවතී කියලා හිතලා තමයි මූල්‍ය ප්‍රකාශන හදන්න ඕන. ඒ අනුව තමයි වත්කම් වගකීම් ජංගම නොවන කියලා බෙදන්නේ. ඊළඟට කාලච්ඡේදයක් තෝරාගෙන ගිණුම්කරණය කරන්නේ ඒ අනුව. අකණ්ඩ පැවැත්මක් සහිතයි කියලා හිතලා හදන්න ඕනේ. ඒ වගේම තමයි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ පදනම ලෙස යොදා ගන්න ඕන උපචිත පදනම. උපචිත පදනම. එනම් මුදල් ලැබීම් ගෙවීම් පමණක් නෙවෙයි, ණය පදනම මත සිදුවන ගණදෙනු සලකා බැලිය යුතුයි. මුදල් ලැබීම් ගෙවීම් පමණක් නෙවෙයි, ණය පදනමේ ගණදෙනු සලකා බලන්න ඕන. මුදල් ලැබීම්, මුදල් ගෙවීම් පමණක් නෙවෙයි, ණය පදනම. ඒ වගේම ආදායම් සම්බන්ධයෙන් ලැබුණු ප්‍රමාණය නෙවෙයි, උපෙන් ලද ප්‍රමාණය සැලකිය යුතුයි. වියදම් සම්බන්ධයෙන් ගෙවූ ප්‍රමාණය නොව ආදායම් ඉපීම සඳහා දරන ලද ප්‍රමාණය සැලකිය යුතුයි කියලා මේකෙන් කියනවා. එතකොට මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ උපකල්පනය අකණ්ඩ පැවැත්ම, පිළියෙල කිරීමේ පදනම උපචිත, ඒක අපිට ලබලා දෙන්නේ LKS 1. හරි. ඊළඟට මේ ප්‍රමිතියෙන් ඊළඟට කියනවා යමක් මූල්‍ය ප්‍රකාශනයක් කියලා හඳුනා ගැනීමේදී ඒ විශේෂ කාරණා ටිකක් තියෙනවා. දැන් යමක් ඇඳුමක් දැක්කම මේක ෂර්ට් එකක් කියලා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. කාරණා ටිකක් තියෙනවනේ. කලිසමක් නම් කලිසමක් කියලා හඳුනා ගැනීමේ කාරණා ටිකක් තියෙනවනේ. ඒ වගේම යමක් දැක්කම මේක මූල්‍ය ප්‍රකාශනයක් කියලා හඳුනාගන්නේ මෙන්න මේ කියන කාරණා ටික එහි තියෙනවා නම්. එක තමයි තෝරාගත් ව්‍යාපාර මෙතන ලියන මූල්‍ය ප්‍රකාශන හඳුනා ගැනීම. එක තමයි ව්‍යාපාරයේ නම. ව්‍යාපාරිකකේ නම. දෙක තමයි ගිණුම් කරන කාලච්ඡේදය. තුන මූල්‍ය ප්‍රකාශනයේ නම. හතර මේ තුන අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. එතකොට මේක කියනකොට නාමයි ව්‍යාපාරිකකේ නම කාලච්ඡේදයේ මූල්‍ය ප්‍රකාශනම කියනකොට තේරෙනවා මේක මූල්‍ය ප්‍රකාශනයක් කියලා. හතර කියන්න ඕන මේ විනිමය මාත්‍ය. ඕනෑම මූල්‍ය ප්‍රකාශනයක මුදල්ලින් අගය කළ වටිනාකම් තියෙන්නේ. එතකොට අගය කළ තියෙන රුපියල් වලින්ද ලංකාවේ නම් රුපියල්, ඇමරිකාවේ නම් ඩොලර්ස්, යුරෝපේ නම් යූරෝ. හරි. ඊළඟ ලංකාවේ නම් යොවන්නේ වෙන්න යන්නේ මේ ඉස්සරහට හරි එක ප්‍රශ්නයක් නැහැ. හරි විනිමය මාත්‍ය. ඊළඟට තමයි නිර්වද්‍යතා මට්ටම. ගොඩාක් වෙලාවට ලංකාවේ නම් ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ 5000යි කියලා දීලා තිනවා කියලා. එතකොට උඩින් ලියනවා සංඛ්‍යා රුපියල්. අපි හිතමු මෙහෙම කියලා. ඒ කියන්නේ රුපියල් 10 වලින් කියන එක. ඒ කියන්නේ මුලට රුයන්න දාලා අගට බිංදු 3ක් දාන්න. නිර්වද්‍යතා මට්ටම කියන්නේ සංඛ්‍යාවේ අගට බිංදු කීයක් එන්න ඕනද? accuracy level එක. රුපියල් 10 වලින්. නිර්වද්‍යතා මට්ටම. ඉතින් මෙන්න මේ ටික තියෙනකොට ඕනෑම දෙයක් ඉහළින් මුලින්ම මේ කරුණු ටික තියෙනවා නම් ඒක මූල්‍ය ප්‍රකාශනයක්. දැන් උදාහරණයක් ලෙස ICS ව්‍යාපාරය 2021 3.31 අවසන් වර්ෂයේට ආදායම් ප්‍රකාශය රුපියල් 10 වලින්. ඔය කරුණු ටික තියෙනකොට තේරෙනවා හරි මේ යටින් ඊළඟට පැහැදිලි කරන්නේ ආදායම් ප්‍රකාශය ICS ව්‍යාපාරය කියලා. හරි ඒ වගේ මේ කරුණු ටික තියෙන්න ඕනේ. මේවට කියන මූල්‍ය ප්‍රකාශන මූණතේ දැක්විය යුතු අනිවාර්ය තොරතුරු කියලා. මූල්‍ය ප්‍රකාශන මූණතේ දැක්විය යුතු අනිවාර්ය තොරතුරු. හරි. ඒ තමයි ඒ ටික මූල්‍ය ප්‍රකාශන හඳුනා ගැනීම සඳහා මේ ටික තියෙන්නම ඕන. හරි. එතකොට දැන් මේ දක්වා ওই කරුණු ටික දැනගත්තම මේ ප්‍රමිතිය හොඳට මැති උසස් පෙළ මට්ටමට. එතකොට මොකක්ද දැනගන්න ඕන? ප්‍රමිතියේ අරමුණ. ප්‍රමිතියේ අරමුණ. දෙක පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කියන්නේ මොනවාද? තුන පොදු පරමාර්ථ. හතර මූල්‍ය ප්‍රකාශන වල සංරචක. තම මූල්‍ය ප්‍රකාශන කට්ටලය. පහ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ උපකල්පනයයි
පදනම්. 6 මූල්‍ය ප්‍රකාශන හඳුනා ගැනීම. හරි. ඔය ටික. මේ කරුණු 5 කරුණු 6 දැනගත්තම හරි. ඊට පස්සේ තව දෙයක් තියෙනවා. දැන් මූල්‍ය ප්‍රකාශනවල ආකෘති සම්බන්ධයෙන්ුත් කතා කරන්නේ මේ ප්‍රමිතියව තමයි. මූල්‍ය ප්‍රකාශනවල ආකෘති. ආකෘතිය. දැන් අපට උසස් පෙළට මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී සේවා ව්‍යාපාර වෙළඳ ව්‍යාපාර දෙන්න පුළුවන්. දැන් ඒතර ප්‍රධාන වශයෙන් සමාගම් ගාන සකස් වෙන්නේ වෙළඳ ව්‍යාපාරය සම්බන්ධිත වෙළඳ ව්‍යාපාරයක ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය ගත්තම විකුණුම් පිරිවැය දලලාභයේ වෙනත් ආදායම් බෙදා හැරීමේ පිරිවැය පරිපාලන පිරිවැය මූල්‍ය වෙනත් පිරිවැය මූල්‍ය පිරිවැය බදු පෙර ලාභය ආදායම් බදු වියදම කාලච්ඡේදයේ ලාභය වෙනත් විස්තීර්ණ ආදායම් මුළු විස්තීර්ණ ආදායම. ඒක තමයි ආකෘති. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ගත්තම ජංගම නොවන වත්කම්. මේ යටතේ දේපල පිරියත්තා උපකරණ භාවිත අයිතිය සහිත වත්කම් ඒ කියන්නේ කල්බදු වත්කම් ඊට පස්සේ වෙනත් අස්පෘශ්‍ය වත්කම් ස්ථාවර තැන්පතු කීර්තිනාම ස්වාධිකාර වගේ ඒ දේවල්. ඊට පස්සේ ජංගම වත්කම් වල තොග වෙළඳාමෙන් ලැබිය යුතු වෙනත් ලැබිය යුතු කෙටි කාලීන ආයෝජන ඉදිරියට කළ වියදම් මුදල් ඒ ටික. ඊට පස්සේ හිමිකමේදී ප්‍රධාන වශයෙන් කොට ප්‍රකාශ කළ ප්‍රාග්ධනයේ යටතේ අපිට තියෙන සාමාන්‍ය කොටස් විතරයි. ඊට පස්සේ සංචිත ටික ප්‍රත්‍යයන පොදු රඳවාගත් ඊට පස්සේ මුළු හිමිකම ඒක හිමිකම වෙනස් වීම ප්‍රකාශයේ ආරම්භයේ සහ අවසානයේ දක්වා වෙනස් වන විදිය සංචලනයන් දක්වන්න පුළුවන්. ඊළඟට ජංගම නොවන වගකීම් බැංකු ණය ණය කර කල්බදු වගකීම් ඒ වගේම ජංගම වගකීම් වල වෙළඳ ගෙවිය යුතු වෙනත් ගෙවිය යුතු වෙන් කිරීම ආදී දේ තියෙනවා. එතකොට මේ දෙක එකතු හිමිකම හා වගකීම් ඒක මුළුවත්කම් වලට සමාන වෙනවා. ඒක තමයි සාමාන්‍ය ආකෘතිය. ඒක ඔයා දන්නවා. ඒතර ඔය ආකෘතියේදී එක එක මාතෘකාවට ඉස්සරහින් දැන් ජංගම නොවන වත්කම් කියනකොට දේපල පිරියත්තා උපකරණ. අන්න ඒවට කියනවා රේකී අයිතමයන් කියලා. දැන් දේපල පිරියත්තා උපකරණ කියලා මම දෙනවා 1,27,000. හරි. එතකොට මේ 1,27,000 කියන්නේ දේපල පිරියත්තා උපකරණ වල කාලච්ඡේදයේ අවසානයේ ධාරණගේනේ. එතකොට ධාරණගේ හැදුන විදිය අර සටහන් පත්‍රයේ තුල දේපල පිරියත්තා උපකරණ සටහන තුලින් දක්වන්න පුළුවන් සටහන් පත්‍රය. එතකොට ධාරණගේ සම්බන්ධයෙන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කියලා දේපල පිරියත්තා උපකරණ වලට කියලා බැලුවේ. ඒ වගේ ඒ සටහන් පත්‍රයේ තියෙනවා නම් යම් විශේෂිත සංක්ෂිප්ත කිරීම සහ විශේෂිත අයිතම තියෙනවා නම් ඒ සම්බන්ධ විශ්ලේෂණයක් තමයි සටහන් පත්‍රයෙන් දෙන්නේ. ඊළඟට හිමිකම් වෙනස් වීම ගත්තම කාලච්ඡේදයේ ආරම්භයේ කොටස් ප්‍රාග්ධනය කොහොමද සංචිත ටික කොහොමද කාලච්ඡේදයේ ලාභයේ වෙන මුළු විස්තීර්ණ ආදායම කොහොමද ඒක ප්‍රත්‍යයන සංචිතය සහ ලාභය අතර බෙදී ගියේ කොහොමද ලාභාංශ ගෙවුවද සංචිත වලට මාරු කළාද ප්‍රාග්ධනිත කිරීම කරාද ප්‍රසාද ගෙවීම කරාද දැන් කොච්චරක් හිමිකම තියනවද කියන එක හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ තියෙනවා. ඒ වගේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ කාලච්ඡේදයේ මුදල් ලැබීම සහ මුදල් ගෙවීම මෙහියුම් ආයෝජන සහ මූල්‍ය වශයෙන් බෙදලා තියෙනවා. එහෙම ඉදිරිපත් කිරීමක් කරනවා. ඊට පස්සේ සටහන් පත්‍රයේ පිළිලි කිරීමේදී ගිණුම් කරන්නේදී යොදාගත්ත ප්‍රතිපත්ති මොනවාද? ඊළඟට අනුගමනය කරලා තියෙන ඇස්තමේන්තු ෂේ කිරීමේ ක්‍රමවේදයන් ඒ සම්බන්ධ පැහැදිලි කිරීම ටික සහ යම් දැන් අපි හිතමුකෝ බදු පෙරලාභයේ තියෙනවා ආදායම් ප්‍රකාශ. ඒ බදු පෙරලාභයේදී අඩු කරන ප්‍රධාන වියදම් තියෙනවනේ. දැන් විකුණුම් පිරිවැය තියෙනවා වෙනත් ආදායම් එකතු කරලා තියෙනවා බෙදා හැරීමේ පිරිවැය පරිපාලන පිරිවැය වෙනත් පිරිවැය මුල්‍ය පිරිවැය ඒවා අර එකතුව විතරයිනේ දෙන්නේ. ඒතකොට ඒ අතරේ තියෙනවා නම් විශේෂිත කියන්නේ අනිවාර්යයෙන්ම ඇල්මැති පාරිශන් දැනගත යුතුයි කියන දේවල් බදු පෙරලාභයේදී පහත වියදම් අඩු කර ඇත කියලා සටහන් පත්‍රය තුල ඉදිරිපත් කරනවා. හරි. එතකොට අපිට අවශ්‍ය නම් දැන් මේක මේ සියලුම වියදම් ටික ආදායම් ප්‍රකාශය දක්වන්න ගියොත් ආදායම් ප්‍රකාශය අනවශ්‍ය ලෙස දීර්ඝ වීමක් වෙනවා. ඒක නිසා ආදායම් ප්‍රකාශ සංක්ෂිප්තව ඉදිරිපත් කළා. ඒ තුල තියෙන වැදගත් කියන වියදම් ටික ආදායම් ටික අපි වෙනත් මේ සටහන් පත්‍රය තුල වෙනම පෙන්වීමක් කරනවා. හරි. එතකොට ওই ටික තමයි LKS එක සම්බන්ධයෙන් දැනගන්න ඕන. සමහරට ඔයගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් මූල්‍ය ආදායම් ප්‍රකාශයේ මූණතේ දැක්විය යුතු තොරතුරු මොනවාද? මොනවාද ආදායම් ප්‍රකාශයේ මූණතේ දක්වන්නේ? විකුණුම් පිරිවැය දලලාභය. ඒ කියන්නේ ඔයාලා ආදායම් ප්‍රකාශයේ ඒ අයිතම ඉස්සරහින් දක්වන ටික තමයි ඔයා අහන්නේ. ඒතර මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ මූණතේ කියනකොට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දේපල පිරියත්තා උපකරණ
භාවිත අයිතිය සහිත වත්කම් ඒ යටතේ දක්වන ඒ ටික තමයි කියන්න ඕනේ. තොග, වෙළඳ ලැබිය යුතු, වෙනත් ලැබිය යුතු, ඉදිරියට කළ වියදම්, මුදල් ආදී වශයෙන්. හරි. ඒතකොට සටහන් තුල දක්වන්නේ මොනවාද කියලා ඇහුවොත් අනුගමනය කළ තියෙන ගිණුම් කරන ප්‍රතිපත්ති, ගිණුම් කරන ප්‍රමිත, කාලච්ඡේදය තුල යමක් වෙනස් කරලා තියෙනවද, ඊළඟට ගිණුම් කරන ඇස්තමේන්තු ආදී තොරතුරු ටික තමයි දෙන්න ඕන. හරි. එතකොට බලාගන්න මේකේ යටතේ ප්‍රධාන කරුණු ටික අරමුණ, පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන, පොදු පරමාර්ථය යනු මූල්‍ය ප්‍රකාශන වල සංරචක, උපකල්පන, මූල්‍ය ප්‍රකාශන හඳුනා ගැනීමේදී අනිවාර්ය තොරතුරු, ඊළඟ මූල්‍ය ප්‍රකාශන වල ආකෘති. මූල්‍ය ප්‍රකාශන වල ආකෘති. ඊළඟට මූල්‍ය ප්‍රකාශන මූණතේ දැක්විය යුතු තොරතුරු. මූණතේ කියන්නේ ආකෘතියේදී එකිනෙක අයිතම යටතේ දක්වන්න ඕන කොටස් මොනවාද කියන එක. දැන් ජංගම නොවන වත්කම් නම් ඒ විදියට. හරි. විකුණුම් පිරිවැය ඒ ටිකට තමයි ඒ කියන්නේ. ඊට පස්සේ සමහර දේවල් තියෙනවා මූණතේ හෝ සටහන් තුල දැක්විය යුතු දේවල්. දැන් උදාහරණයක් ලෙස තොගේ කියන එක කොටස් තුනක් තියෙනවනේ. එතකොට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අමුද්‍රව්‍ය නොනිමිසා නිමිවල එකතුව ලියන්න පුළුවන්. එහෙම වුණොත් සටහන් වල කියන්න ඕන අමුද්‍රව්‍ය මෙච්චරයි, නොනිමි මෙච්චරයි, නිමි මෙච්චරයි කියලා. මූල්‍ය ප්‍රකාශන මූණතේ මුදල් හා බැංකු එකට කොල්ල කියන්න පුළුවන්. එතකොට සටහන් තුල කියනවා මුදල් මෙච්චරයි, බැංකුවේ තියෙන්නේ මෙච්චරයි කියලා. ඒ වගේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ මූණතේ දේපල පිරියත්තා උපකරණවල ධාරණගේ දෙනවා. ඒතර ධාරණගේ හැදුන විදිය සටහනක් තුල ඉදිරිපත් කරනවා. ඒවා ලොකුවට ස්ටඩි කරන්න යන්න ඕනේ නෑ. ඔයා දැනගන්න ඕනේ කාරණා ටික මෙන්න මේ කරුණු 7යි. ඊළඟට මූල්‍ය ප්‍රකාශන වල මූණතේ දැක්විය යුතු කරුණු. ඒවා ළමයි දන්නවා ආකෘතිය එනකොට ඒ අදාළව ඔයා හදනකොට දැන් ආදායම් ප්‍රකාශය හදද්දී ආදායම් ප්‍රකාශය ලියන ටික. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ලියන ටික. 9 සටහන් තුල දැක්විය යුතු කරුණු. ඔය ටික LKS එකට අදාළව දැනගත්තම ඇති. හරි. එතකොට මේ යටතෙන් මේ ටික ලොකුට ගන්න එපා මේ දෙක. මෙයත් ආකෘති ළමයි දන්නවා. ආකෘති ටික මේ කරුණු වලදී අරමුණ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළිලි කිරීම සඳහා නිර්දේශ සැපීම. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කියන්නේ අභ්‍යන්තර තීරණ තොරතුරු සඳහා ප්‍රවේශ විය නොහැකි පාර්ශවයන්ගේ පාර්ශවයන් ව්‍යාපාර සම්බන්ධ තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු වලට තමයි කියන්නේ පොදු පරමාර්ථ කියලා. ඒවා සඳහා ඒවා ලබා දීමට පිළිලි කරන මූල්‍ය ප්‍රකාශන පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන. පොදු පරමාර්ථ කියන්නේ මූල්‍ය තත්ත්වයේ මුදල් ප්‍රවාහය සහ ලාභදායීතාවය. සංරචක තියෙනවා 5ක්. උපකල්පනයේ අකණ්ඩ පැවැත්ම, පදනම, උපචිත. මූල්‍ය ප්‍රකාශන හඳුනා ගැනීමේදී අනිවාර්ය තොරතුරු කීපයක් තියෙනවා. නම, කාලච්ඡේදය, මූල්‍ය ප්‍රකාශනයේ නම, ඊළඟට විනිමය මාධ්‍ය සහ නිර්වදිතා මට්ටම, ආකෘති, මූණතේ දැක්විය යුතු කරුණු සහ සටහන් තුල දැක්විය යුතු කරුණු. ඔය ටික තමයි LKS එකෙන් අධ්‍යයනය කරන්න ඕනේ. විශේෂයෙන්ම මෙන්න මෙතෙන් එනකම් බලාගන්න. මේ ටික එච්චර ලොකුට අවශ්‍ය නැහැ. අපි මේ සීරීස් එක අවසානයේදී මේ පිළිබඳ සුපිරි පැහැදිලි කිරීමක් කරන්නම්. එතකොට මේ වීඩියෝ එකෙන් ඔය කට්ටියට ගිණුම් කරන ප්‍රමිතියක් කියන එක සරලවම, ඊළඟට ගිණුම් කරන ප්‍රමිතියක ප්‍රධාන කොටස් ටික, ඊට පස්සේ LKS එකේ අපට ඉතා වැදගත් වෙන කරුණු ටික. හරි. එhmenan අපි නැවත හම්බෙමු LKS 2 තොග සම්බන්ධ ගිණුම් කරන ප්‍රමිතිය.